අංක 10න් කරන්නේ මොකක්ද දන්නවද? වෘත්ත දෙකක් ඡේදනයට පොදු ජාය සමීකරණ හොයන්නේ. අහගන්නකෝ. මෙහෙම වෘත්ත දෙකක් ඡේදනය වෙනකොට මේ ඡේදන ලක්ෂ්‍ය දෙකේ ආකාරහම ලැබෙනවා ජායක්. ඒකට කියනවා පොදු ජාය කියලා. මේ වෘත්තයටත් මේ ජායක්, මේ වෘත්තයටත් ජායක්. එහෙනම් මම මේකට පොදු ජාය කියලා. මේ පොදු ජාය සමීකරණය හොයන එක තමයි ඊළඟ මාතෘකාව. හරි? ඒක උදාහරණයක් විදිහට S1 කියලා ගත්තොත් මේක S2 කියලා ගත්තොත් හරිද? මේකේ ඉන්නේ කවුරු කියලා දන්නවද? S1 S2 සමානයි බිඳුවයි කියලා. හරි ඉස්සෙල්ලා කතා කරේ ලැම්ඩා අසමානයි බිඳුවයි කියලා. දැන් කතා ලැම්ඩා අසමානයි ඍණ එකයි කියලා. දැන් මේ කතා කරන්නේ ලැම්ඩා සමානයි ඍණ එක අවස්ථාව තමයි. ඒක මම මාතෘකාව ලියන්න මේ විදිහට ලියන්නකෝ. මාතෘකාව ලියන්න වෘත්ත දෙකක් ඡේදනය වෙන විට පොදු ජායේ සමීකරණය සෙවි. ඒක වරහන් තුල මෙන්න මෙහෙම ලියන්න. S1 සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව. යන වෘත්ත දෙක ඡේදනය වෙන විට S1 S2 සමානයි බිඳුව විවරණය කිරීම. හරි. මේක තමයි 10 වෙනි අංකය. මම ඒකට වෘත්ත දෙක විදිහට ගන්නේ සාධාරණ වෘත්ත මෙහෙම ගමු. x වර්ගයේ දාලා y වර්ගයේ දාලා 2g1x ධන 2f1y ධන c1 සමානයි බිඳුව. මම s2 කියලා ගන්නවා x වර්ගයේ දාලා y වර්ගයේ දාලා 2g2x 2f2y ධන c2 සමානයි බිඳුව සලකනවා. ලියගන්නකො. අපි මෙහෙම කියමු. මේක එක වෘත්තයක්, මේක අනිත් වෘත්තය. මේක S1 වෘත්තය, S1 සමානයි බිඳුව, මේක S2 සමානයි බිඳුව. මේ ඡේදන ලක්ෂ්‍ය A හා B කියලා ගමු. මේක යා කරාම ලැබෙන පොදු ජාය තමයි මේ තියෙන්නේ. හරි? මම මේ ලක්ෂ්‍ය හිතනවා x1, y. මම මේ ලක්ෂ්‍ය හිතනවා b. x2, y2 කියලා. හරි. යටි ලියන්න. මෙහෙම ලිව්වහම ඇත්තට මේ පේපර් එක බලන පුජ්‍යලයාට පේනවා මේ මොකද්ද කරලා තියෙන්නේ කියලා. පොඩ විස්තර ලියන්න පුළුවන් නම් ලියන එක පාඩුයි. ඒ වෙලාවෙ වඩනවානේ. එහෙම ලිව්වට ලකුණු හම්බෙන්නේ නැහැ අපිට. හරි. ලියන්න දැනට ඕගොල්ලෝ තේරුම් ගන්න. යන S1 සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව යන වෘත්ත දෙක A. x1, y1 හා B. x2, y2 හිදී ඡේදනය වන්නේ ඇයි සිතමු. A x1, y1 හා B x2, y2 හිදී ඡේදනය වන්නේ ඇයි සිතමු. right දැන් උපයන්න නේ. ඔයගොල්ලෝ මෙහෙම එකක් පිළිගන්නවද? අගන්න. මෙන්න මේ S1 කියන වෘත්තේ මත A ලක්ෂ්‍ය කිව්ව x1 y1 තියෙනවා. ඒ වගේම S2 වෘත්තේ මත x1 y1 තියෙනවා. මම මෙහෙම ලියන්නම්. හොඳේ? අහන්න. A x1, y1 S1 සමානයි බිඳුව මත නිසා ආන්සර් දෙන්නේ දැන් ලියන්නේ ලොකු ලියන්නේ තිනම දිනවා අහගෙන ඉන්නකො කොටස් x1 වර්ගය y1 වර්ගය 2gx1 2f y1 ධන c1 සමානයි බිඳුව අංකය. ඊට පස්සේ මම දෙනවා a x1 y1 S2 සමානයි බිඳුව මත නිසා මට ලියන්න පුළුවන් x1 වර්ගය y1 වර්ගය ධන 2g2x 2f2y
ධන c2 සමානයි බිඳුව. මේක අංක 2. ඊට පස්සේ මම කරන්නේ අංක 1කින් අංක 2 අඩු කරනවා. මම පස්සේ උණු රූපය අද ගන්න ඈ. නැත්නම් බෝඩ් එකක් අහන්න. මම අංක 2කින් අංක 1 අඩු කරොත් x1 y1 වර්ගය කැපෙනවා y1 වර්ගය කැපෙනවා මෙතන කියනවා මෙහෙම. දෙගුණයා g1 ඍණ g2 වාරයක් x. දෙගුණයා මෙතන f1 ඍණ f2 වාරයක් y. y1 මම x1 y1 මේක ලක්ෂ්‍ය මත කියලා ලියන්නේ. ලියගෙන යන්නේ. මේ වෘත්තයට x1 y1 ආයස කරා මේ වෘත්තයටත් x1 y1 ආයස කරා. හරි? done. c1 ඍණ c2 සමානයි බිඳුව. ලියන්න මේකෙන් මේක අඩු කරන්න මේ පදේ කපලා දාන්න y1 වර්ගය කියන පදේ කපලා දාන්න 2යි x1 එළියට ගන්න. එතන g1 නේ g2 එනවා. මෙතන 2 පිටර ගන්න f1 නේ f2 y1 පිටර ගන්න. ආය c1 නේ c2 සමානයි බිඳුව. මේක අංක 3 කියලා අංකණය කරා. දැන් මෙහෙම කරමු. ඔය මෙහෙමනේ වෘත්තය ගත්තේ අපි. මේක එක වෘත්තයක්. මේක තව වෘත්තයක්. මේ ලක්ෂ්‍ය x1 y1 මෙතන d ගත්තා x2 y2 මේක s1 සමානයි බිඳුව මේක s2 සමානයි බිඳුව. දැන් මේ ලක්ෂ්‍ය තමයි තර්ක දාලා මේ සම්බන්ධය ගොඩනැගෙන්නේ. එහෙනම් උඩ එමෙන්ම මේකට තව තර්කයක් දාලා ওই විදිහේ සමීකරණ ලියන්න බැරිද? පුළුවන්. එතන මොනවද වෙනස් වෙන්නේ කියන්නේ? මේ x1 y1 වෙනුවට x2 y2 එනවා. අය කොළ විදිහට හදන්න එපා. ලියන්න එමෙන්ම කියලා. මම මේක අයින් කරා. යන්නේ එමෙන්ම. දෙගුණයක් g1 ඍණ g2 x2. දෙගුණයක් f1 ඍණ f2 y2. c1 ඍණ c2. සමානයි බිඳුව. මම මෙයාට අංක 3 කියලා හඳුන්වනවා මෙයා අංක 4 කියලා හඳුන්වනවා. මේක අංක 4 කියලා හඳුන්වනවා. අද බලන්න. ලියවද? ඊට පස්සේ මම යෝජනා කරනවා මෙහෙම. s1 ඍණ s2 සමානයි බිඳුව සලකමු කියලා ලියනවා. හරිද? දැන් උඩ ඇති ඔයගොල්ලෝගේ පොතේ s1 s2 සමීකරණ ඒක අඩු කරොත් මෙන්න මෙහෙම එනවද කියලා පොඩ්ඩක් බලලා කියන්න මට. g1 ඍණ g2 වාරයක් x. f1 ඍණ f2 වාරයක් y. c1 ඍණ c2 සමානයි බිඳුවයි කියලා. ඔන්න ඕක එනවද කියලා බලන්න. බෝඩ් එකේ මේ සමීකරණ දෙක නැහැ. ඔයගොල්ලෝ පොතේ තියෙනවා. එක එකක් අඩු කරන්න. අඩු කරාම x වර්ගය කැපෙනවා y වර්ගය කැපෙනවා මෙන්න මෙහෙම දෙගුණයක් g1 කට g2 වාරයක් x ගන්න පුළුවන් දෙගුණයක් f1 කට f2 වාරයක් y ගන්න පුළුවන් c1 කට c2 සමානයි බිඳුව ගන්න පුළුවන් සමානයි බිඳුව මම මේක හඳුන්වන අංක 5 ඊට පස්සේ මම කරන්නේ මෙහෙමයි අහන්න මේ අංක 5 නිරූපණය වෙන්නේ මොකක්ද කියලා හඳුනා ගන්න බලන්න මේකේ තියෙන x හා y වල තනි බලයේ සම්බන්ධතාවය ඒකට කියනවා ඒකේ සංයෝජනයක් කියලා. එහෙමනම් අපි මේ වෙලාවට කියනවා මොකද්ද? ආන්තික සමීකරණයේ සරලතාව නිරූපණය වෙනවා කියලා. ඒක වාක්‍යකින් ලියන්න. මේ x හා y හි තනි බලයේ සම්බන්ධතාවයේකි. මේ x හා y හි තනි බලයේ සම්බන්ධතාවයේකි. හරි වනාතුලියන්න මේ x හා y ඒකජ සංයෝජනයේකි මේ x හා y ඒකජ සංයෝජනයේකි මනම් වහන්න එබැවින් අංක 5 මගින් සරල රේඛාවක් නිරූපණය වේ දැන් අහන මේ අංක 5ට මම අංක 5
කියන සරල රේඛාවක් කියලා තීරණය කරානේ. අංක 5ට x එක y එක ආදේශ කරනවා. 5ට x එක y එක ආදේශ කරොත් මොකද වෙන්නේ? මම කියනවා අංක 5ට x එක y එක ආදේශය. ආදේශ කරොත් දෙගුණයක් g එක දෙන g දෙක වාරයක් x එක දෙගුණයක් f එක දෙන f දෙක වාරයක් y එක c එක ඍණ c දෙක. ආදේශ ගන්නවා කියලා මම ඉස්සෙල්ලා කිව්වනේ. හැබැයි සමානයි බිඳුව ඉන්නේ එක්ක සුළු කරලා පෙන්නන්න ඕනේ නැත්නම් මෙතන තර්කයක් තියෙනවා. මේක සුළු වෙලා නම් බිඳුවයි කියලා පේන්නේ නැහැ. නමුත් තර්කයක් තියෙනවා. මොකක්ද තර්කය? මේ බලන්න. මේ පදමයි මේ තියෙන්නේ. අංක 3 තියෙන පද ටිකමයි තියෙන්නේ. ඒ නිසා මේක සමානයි බිඳුවයි කියන්න අංක 3 අනුව කියලා. අංක 3 අනුව. අංක 3 අනුව කියලා. කියන්නේ එක අංක 3 අනුව. ඊට පස්සේ ආපහු අංක 5ට x2 y දෙක ආදේශයෙන් කියලා. හරි. මෙයන් අංක 5ට x2 y දෙක ආදේශය. ආස්කලන්ද දෙගුණයක්. g එක කුඩා වැඩි වෙයි දෙන්නේ නැහැ. පොඩ බලයින්නකෝ. g එක ඍණ g දෙක වාරයක් x දෙක. f එක ඍණ f දෙක වාරයක් y දෙක. c එක ඍණ c දෙක සමානයි බිඳුව. සමානයි බිඳුවේ මේ අංක 4 අනුව. මේ ඒ පදමයි සමානයි බිඳුව. ඒක ලියන්න අංක 4 අනුව. හරි. දැන් බලන්න. එහෙනම් මේ අංක 5 නිරූපණය වල සරල රේඛාව කවුරු හොයනවාද කියන්නේ? මේ a හරහත් යනවා b හරහත් යනවා. සරල රේඛාවක් අඳින්න පුළුවන්ද? මෙහෙමනේ සරල රේඛාව අඳින්නේ සාමාන්‍යයෙන්. මෙහෙම හරවලා අඳින්න පුළුවන්ද? වක්‍ර කරලා අඳින්න බැහැනේ. එහෙනම් මේ සරල රේඛාව මේකත් හරහා මේකත් හරහා යනවා කියන්නේ අනිවාර්යයෙන් මේ අංක 5න් නිරූපණය වෙන්නේ මොකද්ද? ඒ විජය. ඒ කියන්නේ පොදු විජය. ඔව්නේ? ඔව්. යටි කියන්න. එහෙනම් අංක 5 නිරූපණය වෙන සරල රේඛාව a x1, y1 හා b x2, y2 හරහා යයි. එහෙනම් අංක 5න් පොදු ජායේ සමීකරණය ලැබේ. යටි අවසාන වශයෙන් ලියන්න මේ s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව වෘත්ත ඡේදනය වන විට s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව යන වෘත්ත ඡේදනය වන විට පොදු ජායේ සමීකරණ s1 s2 සමානයි බිඳුව වේ. ඒ ලියන්න පටන් ගත්තාම තවත් දාන්නකෝ වාක්‍ය ලියන්න පටන් ගත්තාම s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව කියලා පටන් ගත්තාම ඔය ඡේදනය වෙන විට s1 s2 සමානයි බිඳුව කියන්නේ පොදු ජාය. පොඩක් අහන්න ඒක ඕන පොඩි සලහනක් ඉදිරි මෙහෙමත් ලියා ගන්නකො. මේක s1 සමානයි බිඳුව s2 සමානයි බිඳුව මේක තමයි පොදු ජාය. s1 s2 සමානයි බිඳුව. හරි. නැවත තවත් දාලා ආපහු ලියන්න මේ රූපය අඳින්නේ නැහැ. එතනනේ නැවත තවත් දාලා ලියන්න s1 සමානයි බිඳුව හා s2 සමානයි බිඳුව යන වෘත්ත ස්පර්ශ වන විට s1 s2 සමානයි බිඳුව මගින් s1 s2 සමානයි බිඳුව මගින් පොදු ස්පර්ශකයේ සමීකරණය ලැබේ. පොදු
පොදු ස්පාසකයේ සමීකරණය මෙන්න මෙහෙම ලියන්න අඳින මේ රූපය. හරි මේක තමයි S1 මේක තමයි S2 මෙන්න මේක තමයි S1 ඍණ S2 සමානයි බිඳුව. ඒ බාහිර ස්පාසක රූපය. මෙහෙමත් වෙන්න පුළුවන්. මේක S1 අපි දු මෙහෙම ස්පාස වෙන්නේ කියලා. ඒක අභ්‍යන්තර ස්පාස වෙනවා කියලා කියන්නේ. එතකොට S1 ඍණ S2 සමානයි බිඳුව මගින් ඒත් වෙන්නේ පොදු ජාලය. අභ්‍යන්තර ස්පාස උනත් බාහිර ස්පාස උනත් S1 ඍණ S2 සමානයි බිඳුව මගින් ලැබෙන්නේ පොදු ජාලය. පොදු ස්පාසක. පොදු ස්පාසක. මේ අවස්ථා දෙකේදී ලැබෙන්නේ පොදු ස්පාසක. ලිව්වා. හරි. දැන් නැවත කරුවක් දාලා යන්න. S1 සමානයි බිඳුව හා S2 සමානයි බිඳුව. යන වෘත දෙක සම්පූර්ණයෙන් බාහිරින් පිහිටන විට යන වෘත දෙක සම්පූර්ණයෙන් බාහිරින් පිහිටන විට සම්පූර්ණයෙන් බාහිරින් පිහිටන විට S1 ඍණ S2 සමානයි බිඳුව මගින් ඕල අහලා නැති කතාවක් ආමූල අක්ෂේ සමීකරණය ලැබේ. ආමූල අක්ෂේ සමීකරණය ලැබේ. හරි පොඩක් අහන්න. ආයතන පොඩක් යටින් ලියා ගන්න. මේක සිලබස් එකේ නැහැ. ආමූල අක්ෂය ගැන අපි කතා කරන්නේ අපේ සිලබස් එකේදී නැහැ. හරි ඉස්සර කතා කරා හොඳේ. ආමූල අක්ෂය සමීකරණය විශේෂ දේශේ නැත කියලා. හඳුනාගමු. මෙන්න මෙහෙම මැදි යන රේඛාවක් ලැබෙනවා. හරි. S1 ඍණ S2 සමානයි බිඳුව කියන්නේ මෙන්න මේ වගේ එකක්. ඒකට තමයි අපි කියන්නේ ආමූල අක්ෂය කියන්නේ. හරි. ඉස්සරහ ළමයි කියනවා මොකද වෘත්ත පද්ධති කියලා වර්ගයක්. දැන් නැහැ සිලබස් එකේ. හරි. ඔය ආමූල අක්ෂය කියන තව එකක් තමයි සමාන බලය ඇති රේඛාව කියන්නේ. හරි. රයිට්. ඒක අපි සිලබස් එකේ තියෙන අපි ඉතින් හරියට කතා කරමු. අඳගත්තද? හරි. දැන් අපි ගානක් හදමු. හදලා විතර මම හිතනවා 10 විනාඩියක් ඇති ඉවර වෙනවා. මේ ගන්න යන්නකෝ. ලියන උදාහරණයක් තියෙනවා. S1 කියලා ලියන්න x වර්ගය ධන y වර්ගය ඍණ 4x ඍණ 6y ධන 9 සමානයි බිඳුවයි. S2 කියලා ලියන්න x වර්ගය ධන y වර්ගය ඍණ 3 සමානයි බිඳුව. යන වෘත්ත දෙකේ පොදු ජායස ඒකයි ඔප්පු කරගෙන ඉන්නේ කෙලිම ලියනවා. ලියන පොදු ජාය සමානයි. පොදු ජාය සමීකරණය S1 ඍණ S2 සමානයි බිඳුව S1 ඍණ S2 සමානයි බිඳුව මගින් ලැබේ. අඩු කරන්න ඍණ 4x ඍණ 6y ධන 12 සමානයි බිඳුව. දැන් මේක දාන්න වෙනවනේ. 12 දෙකෙන් බෙදලා දාන්න පිටින් වෙනි කරලා දාන්න 4x ධන 6y ඍණ 12 සමානයි බිඳුව. දෙකෙන් බෙදලා දාන්න 2යි 3යි 6යි. ලියන සමීකරණය x ධන 3y ඍණ 6 සමානයි බිඳුව.